හරි. අනුලෝම සමානුපාත පාඩමේ ටියුට් එකේ මම දීපු ටියුට් එකේ ප්‍රශ්න අංක 6. ප්‍රශ්න අංක 6 මම ගණන් ටික ටට්ටක් දාලා මේකින් සාකච්ඡා කරගෙන යනවා. මම ඔයාලට කිව්වා හදන්න කියලා. බලන්න හදපු අය හරි දාගත්තට කමන්නේ. අනිත් අය දැන් හදාගන්න. හරි. ජාත්‍යන්තර සංවිධානයක් ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් සඳහා යූරෝ 500ක මුදලක් පරිත්‍යාග කරයි. එම මුදලේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් සොයන්න. එතකොට යූරෝවක වටිනාකම ලියා ගන්න. ඔන්න යූරෝ 1ක වටිනාකම යූරෝ 1ක වටිනාකම යූරෝ 1ක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් යූරෝ 1ක් 142යි 770යි 142යි 770යි අපිට ඕන පුතේ යූරෝ 500ක් එම නිසා යූරෝ 500ක වටිනාකම එනිසා යූරෝ 500ක වටිනාකම රුපියල් 142යි 770 ගුණ කිරීම 500 කීයක්ද ආවේ කියලා මට කියන්න උත්තරේ 142යි 770 500 මුල් කරාම මමයි හදලා නැහැ හරි ඔන්න ගුණ කරලා ගමු 142යි 770 පුතේ 500න් වැඩි වෙන්න ඕන 142යි 770 කියන්නේ දශම 7 වැඩි වෙන්න ඕන පුතේ 500 500න් වැඩි කරනවා එතන මේ බිංදු දෙක ඔන්නෝම අගින් දාගත්තා මම මේ බිංදු දෙක අගට දාගත්තා පස්සරක් 7 හතරක් 5 35න් 5යි 3ක් ඉතිරි පස්සරක් දෙක 10යි 3යි 14න් 3 එකක් ඉතිරි පස්සරක් 4 20යි 1යි 21න් 1 දෙකක් ඉතිරි පස්සරක් එක 5යි 2යි 7යි ඔන්න මෙච්චරක් එනවා දශම ස්ථාන එකක් වෙන් කරන්න ඕනේ එක දශම ස්ථානයක් තියෙනවනේ එකක් වෙන් කරාම මෙන්න මෙහෙට එකක් පයින්නවා මෙන්න 71350යි 71350යි හරි කොබන් මේ උත්තරේ ගත්ත ළමයි අත උස්සන්න ඊළඟට රෝමි ලක්කම් 2 මේ රෝමි ලක්කම් 1 හැදුවේ රෝමි ලක්කම් 2 විදේශ රැකියාවක නියතු අයෙකු තම ගිණුමේ යෙන් 50000ක මුදලක් තැන්පත් කරයි. එම මුදල ශ්‍රී ලංකා රුපියල් වලින් සොයන්න. එහෙනම් දැන් යෙන් එකක වටිනාකම ලියා ගන්න ඕන. යෙන් එකක් කීයද? yen එකක් yen මෙතෙන් ජපන් yen 1.710යි yen එකක වටිනාකම yen එකක වටිනාකම සමානයි රුපියල් 1.710යි 1.710යි දැන් yen කොච්චරද 50000ක එම නිසා yen 50000ක වටිනාකම සමානයි රුපියල් 1.710 වැඩි කරනවා 50000 1.710 50000 ඒ කියන්නේ පුතේ 1.110 කියන්නේ 1.1 නේ 1.1 වැඩි වෙන්න ඕනි 50000 හරිද එහෙම නැත්නම් 50000 වැඩි කිරීම 1.1 1.10 කියන්නේ 1.1යි 11න් දැන් දශම දෙකක් අමතක කරමු 11න් වැඩි කරන්න තියෙන්නේ මම බිංදු 7 ලියාගත්තා 1 2 3 4යි 11 සරක් 5 55යි දශම දෙකක් අමතක කරා බිංදු 7 ලියාගත්තා 11 සරක් 5 55යි දශම ස්ථාන එකක් වෙන් කරන්න ඕනේ මේ එක දශම ස්ථානයයි නාග ඉඳලා ඉස්සරහට එකක් පෙන්නනවා එතන මෙන්න මෙතන තමයි දශම දෙක 55යි බිංදු 3යි 55000යි රුපියල් 55000යි කොබලන් 55000ක් ගත්තොත් මම අතුස්සන්න 55000ක් ගත්තද හරි
ප්‍රොමි ලක්කම් 3 විදේශ රැකියාවක් කරන අයෙකුගේ මාසික වැටුප ස්ටර්ලින් පවුන් 5000ක් නම් එම මුදල ශ්‍රී ලංකා රුපියල් වලින් සොයන්න. ස්ටර්ලින් පවුන් එකක් කීයද? ස්ටර්ලින් පවුන් එකක් 168යි 775යි. එහෙනම් ස්ටර්ලින් පවුන් එකට වටිනා. ස්ටර්ලින් පවුන් අල්මයිනනේ. ස්ටර්ලින් පවුන් පවුල් නෙමෙයි හොඳේ පවුන්. එකක වටිනාකම සමානයි රුපියල් පවුන් කීයද? පවුන් 168යි 775යි. 168යි 775යි. පවුන් කීයකද? පවුන් 5000ක. එම නිසා ස්ටර්ලින් පවුන් 5000ක වටිනාකම සමානයි 5000ක වටිනාකම. හරි. පවුන් එකක් කීයද? පවුන් එකක් 168යි 775යි. පවුන් කීයක්ද? පවුන් 5000. 5000න් වැඩි කරමු. රුපියල් වලින් කීයද? කීයක් දාවේ? දාන්න chat box එකේ 168යි 775 වැඩි කරන්න ඕන 5000යි. 5000න් වැඩි වෙනවා කියන්නේ පුතේ මම මේ බිංදු 3ගෙන් දාගත්තා. බිංදු 3 දාගත්තා 5000න්. දශම දෙක අමතක කරලා ගුණ කරමු. 5 4 5 5 5 දෙයක් ඉතිරි. 5 4 7 4 5 35යි 36යි 37යි 37යි 3ක් ඉතිරි. 5 4 8 40යි 3යි 43යි 4ක් ඉතිරි. 5 4 6 30යි 4යි 34යි 3ක් ඉතිරි. 5 4 1 5යි 3යි 8යි. හරි. දැන් බලන්න දශම ස්ථාන දෙකක් වෙන් වෙන්න ඕනේ. 1යි 2යි. දශම ස්ථාන 2යි. 1යි 2යි. ඕනම දශම ස්ථාන දෙකක් වෙන් කරා. එතකොට මෙන්න මේ දශමෙත් මේ එන්නේ මෙතෙන්ට එන්නේ. ඕන්න මෙච්චරයි. 8,43,750යි. 8,43,000. එහෙම නැත්නම් 843,750යි. 843,750. ඔබන් මේ උත්තරේ ගත්ත ළමයා අත උසන්න. හරි. එයන් ගන්න. මේ ලක්කම් 4. රුපියල් 71,350ක් බැංකුව වෙත ඉදිරිපත් කර යූරෝ වලට පරිවර්තනය කරගන්නේ නම් යූරෝ කීයක් ලැබෙයිද? පුතේ මගේ ගාව තියෙනවා 71,350 රුපියල් වලින්. මගේ ගාව තියෙන රුපියල් යූරෝ නෑ මගේ ගාව. හරි. මගේ ගාව තියෙන රුපියල් 71,350. මේක පුතේ මට හරව ගන්න ඕන යූරෝ වලට. ඇයි මං ඉතාලියන් හදන්නේ? හරිද? බය වෙන්න එපා යන්නේ නැහැ හොඳ. ඉතාලි හරි. මේ ඔන්න 71,350ක් තියෙනවා. මේක යුරෝ වලට බෝමාරු කරගන්න ඕන. මොකද පුතේ ඉතාලි ගියාට පස්සේ එහෙ තියෙන යුරෝනේ. ඒ නිසා මේ යුරෝ වලට හදා ගන්න ඕන. මොකද්ද මං එහෙනම් කරන්න ඕන? මොකද්ද මං කරන්නේ? මයි ගාව තියෙන 71,350 යුරෝවක වටිනාකමින් මොකද්ද කරන්න ඕන? යුරෝවක වටිනාකමින් මොකද්ද කරන්න ඕන? සංගාල කියන්නේ. ಗುಣ කරන්න ඕනද බෙදන්න ඕනද? මගේ ගාව තියෙන 71,350 යුරෝවක වටිනාකමින් මොකද්ද කරන්න ඕන? බෙදන්න ඕන. බෙදන්න ඕනේ. එහෙනම් අපි ලියාගමු මුලින්ම යූරෝ එකක් කීයද කියලා බලමු. යූරෝ එකක වටිනාකම ලියාගමු. යූරෝ එකක වටිනාකම. මම ලියා ගන්නවා. යූරෝ එකක වටිනාකම. යූරෝ එකක් රුපියල් වලින් යූරෝ 142යි 770යි. 142යි 770යි. දැන් මගේ ගාව තියෙන්නේ රුපියල් 71,350ක්. එහෙනම් රුපියල් 71,350ක වටිනාකම මොන වලින්ද? යූරෝ වලින්. රුපියල් 71,350ක
යුරෝ 500 වටිනාකම මොනවයිද? යුරෝ වලින්. යුරෝ වලින් සමානයි මගේ ගාව තියෙන 71350 යුරෝ ඉන්නේ රුපියල් නෙමෙයි අන්න අමතක කරලා රුපියල් දාන්න එපා. එන්නේ ඒකක යුරෝ 71350 බෙදනවා 142යි 770යි. ඒක වැඩි හරි. මගේ ගාව තියෙන 71350 142යි 770යි බෙදනවා. බලන්න බෙදලා බලන්න කීයක් දෙන්නේ කියලා. හරිද? යුරෝ ඒකකය යුරෝ වලින් යහන් යුරෝ 71350 හරි බෙදමු 71350 71350 142යි 770න් බෙදෙන්න ඕන. පුතේ මේකෙන් බෙදනවා කියන්නේ අපිට මේ බිඳුවේ කපන්න බෑ හොඳ. දශම දිටෙන් පස්සේ තියෙන බිඳුව වැඩක් නැහැ. දශම දිටෙන් පස්සේ තියෙන බිඳුව වැඩක් නැහැ. ඇයි ඒක බිඳුවක් දාලා තියෙන්නේ? අපි පුතේ රුපියල් සත කියන්නේ බිඳු සත වලට ඉලක්කම් දෙකක් තියෙනවනේ. ඒ නිසායි මේ බිඳුව දාන්නේ. හැබැයි දශම දිටෙන් පස්සේ තියෙන බිඳු සලකන්න එපා. අපි සුළු කරද්දී ගානක් සුළු කරද්දී දශම දිටෙන් පස්සේ තියෙන බිඳු සලකන්න එපා. සැලකුවොත් පුතේ ගාන වර්ධිනවා. හරිද? දැන් ඔතන 142 770යිනේ. 770 බිඳුවක් දාගත්තොත් දාගෙන මේ බිඳුව කැපුවොත් වැඩේ වැරදි. ඒ වගේම දශම ස්ථාන දෙකක් කියලා සැලකුවත් ඒත් වැඩේ වැරදි. තියෙන එක දශම ස්ථානයයි. 142යි 7.7යි එක දශම ස්ථානයේ තියෙන්නේ. ඔන්න මෙයාගෙන් තමයි බෙදෙන්නේ. නැතුව 70න් නෙමෙයි. මේ බිඳුව කපලා දාන්න. මේකේ දුන්නට 770 දුන්නට අපි ලියාගන්නේ 0.7යි කියලා එක. නැත්තම් ගාන වර්ධිනවා පුතේ. හරි. බෙදමු. 142යි 0.7න් බෙදා ගන්න අමාරුයි. මොකද කරන්නේ? හරයක් ලාභ දැන් මේකේ පුතේ හරයේ දශම සංඛ්‍යාවක් නේ. හරයේ තියෙන දශම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් කරගත්තා නම් වැඩේ හරියි. හරයේ තියෙන දශම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් කරනවා නම් අපි මොකද්ද කරන්නේ? මේ දශම දෙක පන්නමු. පන්නමු. කොහොමද පන්නන්නේ? ಗುಣ වෙනෝ නම් දකුණට බෙදෙනෝ නම් වමට. මොන වේවා? බුද වේවා. බුද වේවා. ಗುಣ වෙනෝ නම් දකුණටනේ කොහෙද පන්නන්න ඕන? දකුණට පන්නන්න ඕන. මෙහෙට පන්නන්න ඕන. මෙහෙට පන්නන්න නම් ಗುಣ වෙනෝ නම් දකුණට. මේ කොහෙද ගියේ? දකුණු පැත්ත. දකුණු පැත්තට පන්නන්න නම් ಗುಣ කරන්න ඕන. කීයද ಗುಣ කරන්න ඕන? 10යි. එකයි පන්නන්න ඕන. එක නම් එකක් පන්නන්න ඕන නම් පුතේ 10න් වැඩි කරනවා. දෙකක් පන්නන්න ඕන නම් 0.2යි 100න් වැඩි කරනවා. එකක් නම් පන්නන්න ඕන 10යි. ඔන්න එහෙනම් 142.7 වැඩි කරනවා 10යි. 10න් වැඩි කරපු ගමන් එකක් පයින්නවා දකුණට. එතකොට පුතේ අපිට හරය විතරක් කොහොම 10න් වැඩි කරන්න බෑ. හරය වැඩි කරනවා ලවයක් වැඩි කරනවා. 71350 10න් වැඩි කරනවා. මේ වැඩි කරන්න එපා හොඳ. 10න් වැඩි කරලා 10න් වැඩි කරා 10යි ආයි කපලා දානවා. අපරාධ 10න් වැඩි කරා. ආයි කපලා දානවා. 10න් වැඩි කරලා ආයි 10 කපනවා. මොන ගොන් හරක් වැඩද ඒ? හරිද? එහෙම කරන්න එපා. අපි 10න් වැඩි කරගත්ත පිටේ මේ දශම දිට පන්න ගන්න එහා පැත්තට. ඔන්න දැන් දශම දිට පන්නන්න. ಗುಣ වෙනව නම් දකුණට යා මෙහෙට පයින්. ඔන්න 10න් ඕන මේ පැත්තට එකක් ගන්න. හරි? මෙතන ඕන 71350 10න් වැඩි වෙනකොට අකට බිඳුවක් දැම්මා. මම මේක ලියා ගන්න උඩින්. ඔක තමයි ළමයිට අමාරු. ඔන්න යූරෝ වලින් එන්නේ යූරෝ 7යි 71350 අගට බිඳුවක් වැටෙනවා 10න් වැඩි උනේ. බෙදීම 142.7 මේ පැත්තට පන්න එතකොට 1427යි 1427යි මේ පැත්තට එහා පැත්තට පැන්නා. මොකද 10න් වැඩි වෙන නිසා ගුණ වෙනවා නම් දකුණට අර පැත්තට පයින්. වැඩේ තේරුණාද? මේ සුළු කිරීම මේ ටික තේරුණා මත උසස්. මෙයාගේ මෙයා ගත්ත හැටි මෙයාගේ මෙයා ගත්ත හැටි තේරුණා මත උසස්. හරි. ප්‍රශ්න නැහැ නේ ගැටලු නැහැ නේද?
ඇයි මේ 10න් ගුණ කරේ 10න් ගුණ කරේ මේ දශම පිට පන්නන්නේ. මොකද පුතේ අපි දශම සංඛ්‍යාවක් තියාගෙන බෙදන්න බෑ. අමාරුයි. ඒ නිසා 2.7න් බෙදා ගන්න අමාරුයි. බෙදා ගන්න තිබ්බ කැලයක් ගන්නවා. මේ හරි කැලයක් ගත්තා නම් ටික ගාලා බෙදනවා. හරි. දැන් ඒක අපි බෙදන්න එපා. ඔන්න බෙදන්න ඕන නිසා දශම පිට පැන්නුවා. හරි. දැන් මෙතන තියෙන්නේ 713500 1427 බෙදන්න. සෙල්ලම්ද කොල්ලෝ. අයියෝ. දැන් ඉතින් බෙදපියමින් 71350 නෙමෙයි 713500 බෙදන්න ඕනේ 1427 බුදුහාමෝ. දැන් ඉතින් බෙදමු. එන මොනවා කරන්නද? හරි. ඔන්න පුතේ. මම බලනවා කෙලින්ම 7135ට 1427 කොටවල් කීයක් ගන්න පුළුවන්ද? 7135ට 1427 කොටවල් කීයක් පුළුවන්ද? මේ විදිහට. මෙතන පහක් තියෙනවනේ. නිකන් 1427 මම පහෙන් ගුණ කරලා බලන්න කීයක් වගේ එයිද කියලා. 1427 මම නිකමට මේ ගුණ කරන්නේ. මොකද මෙතන පහක් තියෙනවනේ. 4 5 35ක් කියවනේ. මම ගුණ කරලා බලන්න. 5 4ක් 7 35න් 5 4ක් 2 10යි 3යි 13න් 3 එකක් විතරයි. 5 4ක් 4 21යි 21න් 1 දෙකක් විතරයි. 5 4ක් 1 5යි 2යි 7යි. මොනවා 7135. වැඩේ හරි 7135 ආවා. එහෙනම් 7135ට 1427 කොටවල් 5යි. 5 වරක් 1427 7135යි. 7135න් 7135 කඩු කරා බිඳුවයි. මේ බිඳුව මෙතන ගෙනාවා බිඳුවට 1427 බිඳුවයි බිඳුවක් 1427 බිඳුවයි බිඳුවක් කඩු කරා ඔන්න බිඳුව බිඳුවයි ආයේ බිඳුව මෙතන ගෙනාවා. මේ බිඳුව මෙතන ගෙනාවා බිඳුවට 1427 බිඳුවයි බිඳුවක් 1427 බිඳුවයි ඉතින් බිඳුවයි වැඩි ඉවරයි. 500යි. යුරේ නෙමෙයි යුරෝ 500යි. කොබෑන මේක හොයාගත්ත ළමයා තුස්සන්න. යුරෝ 500. හරි. පුතේ ටිකක් ඉතින් අමාරුයි බෙදන එක හොඳ. බෙදන එක ටිකක් අමාරුයි. බෙදන්න ඕනේ දුක තමයි. මොනව කරන්නේ? හරි. මේ බෙදන්න ಗುಣ කරන්න අරව මේකට මේ කටුකොලයක් තියාගන්න. මේ සුළු කරන කටුකොලයක් තියාගන්න. ඇමරිකන් ඩොලරයක විකුණුම් මිල රුපියල් 113.710කි. බැංකුවකින් රුපියල් 2,82,750 ඩොලර් වලට පරිවර්තනය කරගත්තේ නම් ඩොලර් කීයක් ලැබෙයිද? ඩොලර් නෙමෙයි ඩොලර්. ඔන්න පුතේ ඇමරිකන් ඩොලර් එකක් 113.710යි. ඇමරිකන් ඩොලර් එකක් ඇඩෝ එකක් ඇමරිකන් ඩොලරයක් කියන්නේ ඇඩෝ එකක් 113.710යි. මගේ ළඟ තියෙනවා 2,82,750 කියන්න එපා හොඳේ. 2,82,750ක් තියෙනවා. මේක මට ඇඩෝ වලට අඩෝ නෙමෙයි ඇමරිකන් ඩොලර් ඇඩෝ වලට මාරු කරගන්න ඕනේ. මම මොකද්ද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? 2,82,750 බෙදන්න ඕනේ කාගෙන්ද? ඇඩෝ එකකින්. ඇඩෝ එකක වටිනාකමින් බෙදන්න තුට වැඩි. හරි අපි මුලින්ම ලියමු ඇඩෝ එකක වටිනාකම. ඇමරිකන් ඩොලර් එකක වටිනාකම. හරි. ඕන්න මම ලිව්වා. ඇමරිකන් ඩොලර් නෙමෙයි ඩොලර් එකක වටිනාකම සමානයි රුපියල් 113.710යි. 113.710යි. හරිද? හරිද ඇඩු? හරි. ඊළඟට
2,82,750 2,82,750ක මුදලක් ඩොලර් වලින් වටිනාකම ගන්න ඕන. හරි. ඔන්න රුපියල් 2,82,750ක වටිනාකම ඇමරිකන් ඩොලර් වලින් ඇඩෝ වලින් හරි ගමු. එතකොට ඒකකය මොකද්ද? අඩෝ නෙමෙයි ඇඩෝ. ඒකකය ඇඩෝ. හරිද අඩෝ? ඔන්න ඇඩෝ. ඇමරිකන් ඩොලර්. කොහොමද ගන්නේ? 2,82,750 බෙදන්න ඕන ඇඩෝ එකක වටිනාකම 113.710 කියන එක ලියා ගන්න 0.1 කියලා. අර මේ බිංදුව වැඩක් නැහැ. මම ඉස්සෙල්ලා කිව්වනේ බිංදුව එපා කියලා. බිංදුව දැම්මොත් ඒක මහා කරදරයක්. හරි 113.710 ලියන්න එපා 0.1 කියලා තියා ගන්න. ඔන්න. දැන් ඉතින් බෙදලා දාමු. මේ 0.1 පන්නන්න ඕනේ. එකක් පන්නන්න ඕන. එකක් පන්නන්න නම් පුතේ කීයෙන් දුගුණ කරන්න ඕනේ? 6යි 9යි 10න් ගුණ කරගන්න. ඔන්න එහෙනම් 6යි 9යි 10න් ගුණ කරනවා. ඇඩු 2,82,750 වැඩි කිරීම 10. 113.1 වැඩි කිරීම 10. හරි. ඇඩු 2,82,750යි අගට බිංදුවයි. එතකොට මේක කියවන්න වෙන්නේ 2,827,500යි. මෙයා 1යි 3යි මේ පැත්තට පැන්න 10න් ගුණ වෙද්දී ගුණ වෙනව නම් දකුණට හරි. ඔන්න පැන්නා. 113යි එකක් මෙතෙන්ට ආවා. හරි. මෙයා මේ පැත්තට පැන්නනේ. 10න් ගුණ වෙද්දී ගුණ වෙනව නම් දකුණට බෙදෙනව නම් වමට. 1,131යි. දැන් ඉතින් බෙදන්න තියෙන්නේ. හරි සුන්දරයි. 1,131 බෙදන්න ඕනේ. මම අර ලියා ගන්නම්. 2,827,500 බෙදන්න ඕනි. 1,131න්. 1 2 3 4යි. මෙයාට බලමු. මෙයාට ගන්න පුළුවන් අපිට දෙකක් ගත්තොත් දෙයක් අරගෙන බලමු. දෙවරක් 1 2යි. දෙවරක් 3 12න් 2 එකක්. දෙවරක් 2 1යි 3යි. දෙවරක් 1 2යි. වැඩේ හරි. අතෙන් දෙයක් අඩු කරා 5යි දෙකෙන් දෙකක් බිංදුවයි. අතෙන් 3ක් අඩු කරා 5යි 505යි දෙකෙන් දෙකක් බිංදුවයි. මේ 5 දැන් මෙතෙන්ට ගෙනාවා. ඔන්න පුතේ. දැන් අපි බලමු 5ක් ගත්තොත් එයි මෙතන 5ක් වෙනවනේ. මේ බිංදුව ඕනේ. දැන් 1,137යි 1,131යි. මෙතන 5000 ගණක් තියෙනවනේ. පහෙන් වැඩි කරලා බලමු. 5 වරක් 1 5යි. 5 වරක් 3 15න් 5 එකක් ඉතිරි. 5 වරක් 1 5යි 5 වරක් 1 5යි 1යි 6යි 5 වරක් 1 5යි. වැඩිනේ. ඒක වැඩි. 4ක් තමයි බලන්නේ. 4ක් ගමු. 4ක් 1 4යි. 4ක් 3 12න් 2 එකක් ඉතිරි. 4ක් 1 4යි 1යි 5යි. 4ක් 1 4යි. ඒක ඇති. 2,500ක් යනවද? මොකද වැරදුනාද ඕගොල්ලන්ට? වැරදුනා. පස් වරක් 1 මෙතන දරුව 5 වරක් 1 5යි 5 වරක් 3 15න් 5යි එකක් ඉතිරි 5 වරක් 1 6යි 6යි 5 වරක් 5යි. දෙවරක් 2යි දෙවරක්. දරුව ඕගොල්ලන්ට ආපු උත්තරේ වැරදිලා වගේ. බලන්න දැන් මේක සුළු කරලා ටිකක් ලොකු සුළු කිරීමක් තියෙනවා ඉතින්. 7යි 5යි 2යි 1යි 3යි.
2500 එන්නේ නේ. හරි. ඉන්න බලන්න මම මෙතන කොතනද වැරදුනේ බලන්න. 2යි 8යි 2යි 7යි 500යි 1131කින් බෙදන්න ඕනේ. හරි. දෙකක් ගත්තොත් දෙවරක් දෙවරක් එක 2යි. දෙවරක් 3 6යි. දෙවරක් එක 2යි. මෙන්න මෙතන 2යි එන්නේ. දෙවරක් එක 2යි. හතෙන් දෙකක් අඩු කරා කොන පුතේ 5යි දෙකෙන් දෙකක් 0යි. අටෙන් දෙකක් අඩු කරා 6යි. ඒකනේ වැරද්ද. දැන් හරි. ඕන්න මේ 5 දැන් මම මෙතෙන්ට ගෙනාවා. හරිද? දැන් මෙතන ඉතරක් ඉතුරුයි. මේ 5 දැන් මෙතෙන්ට ගෙනාවා. 6055ට 1131 පහක් ගන්න පුළුවන්. පසරක් එක 5යි. පසරක් තුන 15න් 5 එකක් ඉතිරි. පසරක් එක 5 ආයි කොහෙද? පසරක් එක 5යි. පසරක් තුන 15න් 5 එකක් ඉතිරි. පසරක් එක 5 එකයි 6යි. පසරක් එක 5යි. හරි. මම ආයෙ මුලින්ම හදනවා. 2යි 8යි 2යි 7යි 5යි 0යි බෙදීම 1131. මෙතන පුතේ අපිට කෙලින්ම දෙකක් ගන්න පුළුවන්. හරිද? 2827ට 1131 දෙකයි දෙවරක් එක 2යි දෙවරක් 3 6යි දෙවරක් එක 2යි දෙවරක් එක 2යි. හතෙන් දෙකක් අඩු කරා මෙතන 5යි. ඊළඟ මේ පැත්තෙන් එකක් ගෙනාවා 12න් 6ක් 6යි. මෙතන දැන් පුතේ ඉතින් ඒකනේ වැරදුනේ. ඕන්න. දැන් මෙතන තියෙන්නේ 7. 7න් දෙකක් අඩු කරා 5යි. 565යි. මේන්න මේ පහ මෙතෙන්ට ගෙනාවා. 5655ට 1131 පහක් ගන්න පුළුවන්. පසරක් එක 5යි. පසරක් තුන 15න් 5 එකක් ඉතිරි. පසරක් එක 5 එකයි 6යි. පසරක් එක 5යි. වැඩේ හරි. බිඳුවයි. බිඳුවට බිඳුවයි. බිඳුවයි. ඕනේ බිඳුවට බිඳුවයි. බිඳුවයි. වැඩේ හරි 2500. හරි. ඇමරිකන් ඩොලර් 2500යි. හරි 2500යි. බෙදා ගන්න පුතේ හරියට බෙදා ගන්න නැත්නම් වරදිනවා. දැක්කනේ මම ඉස්සෙල්ලා වැරදි එකක් ආයි බෙදන්න ගියා. ආයි ඊට පස්සෙත් වැරදුනා. මොකක් හරි තැනකින් වැරදුනොත් ඒක කපලා දාලා ආයි හදන්න. දැක්කනේ හොඳ පාඩම්. හරි. ඕන ඊළඟට රෝම ඉලක්කම් 6 ශ්‍රී ලංකා රුපියල් 3,81,250ක මුදල ඕස්ට්‍රේලියානු ඩොලර්. දැන් බලන්න ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් 76.25යි. මේක ලියාගන්න. ऑस्ट्रेलियन डॉलर එකක වටිනාකම ऑस्ट्रेलियन डॉलर එකක වටිනාකම 76.25යි 76.25යි. හරි. දැන් හොයන්න ඕන ශ්‍රී ලංකා රුපියල් 3,81,250ක වටිනාකම. රුපියල් 3,81,250ක වටිනාකම ऑस्ट्रेलियन डॉलर වලින්. ऑस्ट्रेलियन डॉलर වලින්. 3,81,250 බෙදන්න
ඕනි 76යි 725. මොකද්ද ඒකකය? ඕස්ට්‍රේලියන් ඩොලර්. ඕස්ට්‍රේලියන් ඩොලර්. ඕ ඩො ඕඩෝ ඕඩෝ. හරි. ඕස්ට්‍රේලියන් ඩොලර්. දැන් පුතේ මේක බෙදන්න ඕනි. මේකත් ඉතින් බෙදෙන එක පට්ට ගේමක් තමයි. හරි. මේ අර දශම දෙකක් තියෙනවනේ. පන්නන්න ඕන කීයක්ද? දෙකක් පන්නන්න ඕන. අර පැත්තට දෙකක් පයින්. දෙකක් පයින්න නම් කීයද වැඩි වෙන්න ඕන? 100න් වැඩි කරන්න ඕන. ඔන්න එහෙනම් ඕස්ට්‍රේලියන් ඩොලර් 3යි 8යි 1යි 2යි 5යි බිඳුව ගුණ කරා 100න් මෙතනත් 76යි 725 ගුණ කරා 100න් 100 ගුණ කරනකොට හරි දෙකක් පයින්නවා. ඕඩර් ඕස්ට්‍රේලියන් ඩොලර් 3යි 8යි 1යි 2යි 5යි බිඳුවයි අකට බිඳු 2යි 7යි 6යි 2යි 5යි මේ දෙන්න මේ පැත්තට පැන්නා. හරිද? 100 ගුණ වෙනවා දකුණට. ඔන්න පුතේ දැන් මෙයා හිමීට බෙදා ගන්න. ඔන්න බර ගානක් තියෙනවා. බෙදන්න තමයි තියෙන්නේ. 3යි 8යි 1යි 2යි 5යි බිඳු 3යි. මේක කියවුවොත් 38 මිලියන 125,000 බෙදෙන්න ඕනි 7625. 7625න් බෙදන්න ඕනේ. හරි. 7625 ඒ අපේ ගණනේ 38125 තමයි. 38125 තමයි ගන්න. පහක් බලන්නකෝ දරුවෝ. 7625 ඒවා පහක්. බලන්න කීයක් දෙන්නේ කියලා. 7625 පහක් බලන්න. එනව නේද? 7625 පහක් වෙනවා 35125. පහක්. පස්සරක් 525න් 5යි. දෙකක් ඉතිරි. පස්සරක් දෙක 10යි. 11යි 12යි. එකක් ඉතිරි. පස්සරක් 6 30යි 1යි 31යි. තුනක් ඉතිරි. පස්සරක් 7 35යි. 35යි 3යි 38යි. වැඩේ හරි. බිඳුවයි. හරි පුතේ පොඩි කනෙක්ෂන් අවුලක්. දැන් හරි. ඕන බිඳුවයි මේ බිඳුව ගෙනාවා. මේ එහෙම ඕනේ නැහැ කෙලිම බිඳුව තුනම ගෙනාවත් හරි. මේ බිඳුව මේ බිඳුව මේ බිඳුව බිඳුව තුනම ගෙනාවා. බිඳුව තුනට බිඳුව තුනයි. හරි. මෙන්න මෙහෙම කපලා දැම්මත් හරි. මෙතෙන්ට 1යි මෙතෙන්ට 5යි බිඳුව තුනයි. ඕස්ට්‍රේලියන් ඩොලර් 5000යි. හරි ඊළඟ එක තනියම හදන්න. ශ්‍රී ලංකා රුපියල් 70කට පාකිස්තාන් රුපියල් කීයක් මිලට ගත හැකිද? ඔන්න පුතේ පාකිස්තානය යනවා. පාකිස්තානය යන්න පාකිස්තාන් රුපියල් ගෙනියන්න ඕන. නැතුව බෑ. ලංකාවේ රුපියල් 70ක් පාකිස්තාන් රුපියල් කොච්චරක් වටිනවද? එතකොට පාකිස්තාන් රුපියල් කියලා ලියවෙන්න ඕනේ ඒකකේ. හරි. මේක ඕඩර් ලිව්වනම් අරක පාරු කියලා ලියන්න. හරිද? පාකිස්තාන් රුපියල්. පාරු. පාකිස්තාන් රුපියල්. බලන්න පාරු කොච්චරයිද කියලා. පාකිස්තාන් රුපියල් කීයක්ද බලන්න ඉන්නේ. මේ ගණන් හරි ලේසි. ප්‍රශ්නේ තියෙන්නේ බෙදා ගන්න එක. බෙදා ගන්න ගියාම සෑර එපා වෙනවද? රෝව බෙදන්න ගියාම දුවම්බෝ. කැල් එකක් තිබ්බනම් මා කරදරයක් නෙවෙයි නේද? ඔක ගහලා ගත්තා. කොහෙද ඉතින් ඔය වලට කැල් දෙන්නේ නැහැ. හැබැයි ඉතින් පාඩමක් නම් තියෙනවා ගණක යන්ත්‍රය කියලා. ඒක නම් ඉතින් කැල් එක අරගෙන උගන්වනවා. ඒත් ඉතින් විභාගෙට නම් දෙන්නේ නැහැ. පාඩම දැම්මට වැඩක් නැහැ. කැල් එක දෙන්නේ නැහැ.
ඊළඟට තියෙන්නේ ගණක යන්ත්‍රය තමයි. හරි පුතේ ශ්‍රී ලංකා රුපියල් 70ක් පාකිස්තාන් රුපියල් කීයක් වටිනවද? දාන්න උත්තරේ මට. උත්තරේ වණ්ඩු ශ්‍රී ලංකා රුපියල් 70ක් පාකිස්තාන් රුපියල් කීයක් වටිනවද? නෑ මං අහන්නේ කීයක් ආවද කියලා. උත්තරේට කීයක් ආවද? පාකිස්තාන් රුපියල් කීයක් ආවද? 50යි. බලන්න 50ක් එනවද කියලා. ළමයිට 50ක් ඇවිල්ලා අනිත් අය ටක් ගාලා හොයලා ගන්න මේ විදිහට. පාකිස්තාන් රුපියල් 50යි. පුතේ ඔය පාරු කියලා ලියන්න එපා. හොඳ ඒක ලියන්න පාකිස්තාන් රුපියල් කියලා. පාකිස්තාන් රූ කියලා රුපියල් වලට විතරක් තිතක් තිබුණා කමක් නැහැ. අපිට ඕනෝරා කෙටි කරන්න බෑ හොඳේ. රුපියල් නම් රූ කියලා කෙටි කරන්න පුළුවන් වුණාට පාකිස්තාන් පා කියලා කෙටි කරන්න එපා හොඳේ. ඒතර පාරු වෙනවා. पाकिस्तान रुपया के लिए पाकिस्तान रू हरे हरे पाकिस्तान रुपया 50 के पाकिस्तान रुपया 50 එන්නති ඊළඟට රෝමි ලක්කම් 8 පාකිස්තාන් රුපියල් 200කට එරටදී මිලදීගත් භාණ්ඩයක් සඳහා වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් සොයන්න. අයියෝ හරි ලේසි දෙයක් ඔය එක නම්. රෝමි ලක්කම් 8 මාරම ලේසි. දැන් ඔන්න පාකිස්තානයට ගිහිල්ලා පාකිස්තාන් රුපියල් වලින් 200ක එහෙදි බඩු ගන්න. ඒක මෙහෙ කොච්චරක් වටිනවද? එහෙනම් පුතේ පාකිස්තාන් රුපියල් එකක් කීයද බලන්න. පාකිස්තාන් රුපියල් එකක් 1.740යි. 1.740 කියන්නේ 1.4 ගුණ කරන්න 200. 1.4 ගුණ කිරීම 200. ඒක ගුණ කරලා ගන්න තියෙනවා. මේ ඉන්නේ මොනවද? ශ්‍රී ලංකන් රුපියල්. රුපියල් වලින් එන්නේ. ඒකට කෙලින්ම රූ කියලා දාන්න පුළුවන්. ශ්‍රී ලංකා රුපියල් වලින් සර්. හරි. 14 වරක් 2 28යි. මෙයා දශම ස්ථාන දෙකක් පයින්නනේ. එකක් දෙකයි. එකක් පැන්න තව එකක් පයින්නවා. රුපියල් 280. රුපියල් 280ක් ඒ උත්තරේට අන්තිම එකට. අන්තිම එකට රුපියල් ශ්‍රී ලංකාවේ රුපියල් හොඳයි. එතකොට ශ්‍රී ලංකන් රුපියල් කියලා ලියන්න ඕනේ නැහැ ශ්‍රී ලංකාවේ ඒවා. නිකන් රූ කියලා දැම්මම හරියි. ඒක ශ්‍රී ලංකා රුපියල් එහෙම ලියන්න ඕනේ නැහැ. අර වෙන රුපියල් නම් තමයි ඉන්දියන් රුපියල්, ඉන්දියන් රූ, පාකිස්තාන් රූ, ඇමරිකන් ඩොලර් එහෙම ලියවෙන්න ඕන ඒවා. හරිද? ඕන පුතේ පාඩම ඉවරයි. පාඩම ඉවරයි. ආවද 280ක් අන්තිම එකට? ශ්‍රී ලංකා රුපියල් 280ක් රුපියල් වලින් ගත්තු ළමයාත් උස්සන්න. ඊළඟ පාඩමට දරුවෝ ගණක යන්ත්‍රය ඕන. මෙන්න මේක. මෙන්න මේක තමයි සයන්ටිෆික් කැල් එක. මෙන්න මේන් කැල්ලයක් තියෙන්න ඕන ඔය පාඩමට. නැතත් එහෙමයි. ගණන් හදන්න මේක තියෙන්න ඕන. හැබැයි ඕකේ තියෙන දරුවෝ යතුරු ඒ කියන්නේ මේක යතුරු ක්‍රියාත්මක කරන අනුපිළිවෙල තමයි ලියන්න තියෙන්නේ. මුලින්ම මේක ඔබන්න ඊට පස්සේ මේ ඊට පස්සේ මොකද ඊට පස්සේ අංක ඔබන්න ඊට පස්සේ එකතු කිරීම ඔන්න ඔහොම තියෙන්නේ. මේ අතුරු ක්‍රියාත්මක වන අනුපිළිවෙල ලියන්න තියෙනවා. නෑ දැන් අහගන්න මයික් ඔන් කරන්න එපා. හරි. මේ මොකද කරන්නේ මේක කරන්නද ඊළඟ පාඩමට බහින්නද? මම නම් කැමති ඊළඟ පාඩමට යන්න. දර්ශක පාඩම. උගන්වන්න දෙයක් තියෙන මේක නම් ඇති දෙයක් නෑ. ගණක යන්ත්‍රය. දර්ශක කරමුනේ දර ගණක යන්ත්‍රයක ඒත් කමක් නැහැ හැබැයි ඔන්ලයින් එකෙන් කරත් අවුලක් නැහැ.
කමන්න එහෙනම් මේ ඊළඟ පාඩම කරමු. ගණක කරලින්ම නැත්නම් හැබැයි දරුවෝ මෙහෙම ගණක යන්ත්‍රයේ පාඩම කොහොමද කතුන් එකේ කරන්න බෑ. කමන්න මේක අපි ගණන් ටිකක් ටක් ගාලා හදලා මේක වැඩි දෙයක් නෑනේ. ගණක යන්ත්‍රයකට මට මෙහෙම හැමෝටම පෙන්වන්නත් පුළුවන් කරන විදිය. එහෙම කරමු. ලියන්න ගණක යන්ත්‍රය කරලිමු. වැඩි වෙලාවක් යන්නේ නැහැ. මේක ටක් ගාලා හදලා. ගණකය ලියා ගන්න ගණකය. ගණකය 11 වෙනි පාඩම මෙන්න පුතේ ගණක යන්ත්‍රය මේකට කියනවා scientific calculator එක. කියන්නේ විද්‍යාත්මක ගණක යන්ත්‍රයක්. scientific calculator. හරි. මේ පුතේ පාවිච්චි කරන මේ වගේ ගණක යන්ත්‍රයක් පාවිච්චි කරන්නේ ඔය විශාල ගණිත කර්ම, ඒ කියන්නේ එක සැරේ ගණිත කර්ම රාශියක් කරන්න. ඒ වගේම sin cos tan වගේ අගයන් ලබා ගන්න. ඒ වගේම වර්ගමූලයන්, වර්ගයන්, ගණයන්, ගණිත කර්ම රාශියක් එකවර සිදු කරන්න මෙන්න මේ වගේ ගණක යන්ත්‍රයක් ලබා ගන්න. ඔන්න හිතන්න ඔයගොල්ලන්ට තියෙන ලොකු භාග සුළු කිරීමක්. මෙන්න මේ වගේ එකක් ඈ. හිතන්නකෝ. දෙකෙන් එක එකතු කිරීම, තුනෙන් එක අඩු ගුණ කිරීම, එහෙම නැත්නම් බෙදීම. ඔන්න බර ගණන් තියෙන 257න් 40 79. තව ඕන තරම් ඔහොම දාලා ඕන තරම් ගන්න පුළුවන්. ඔන්න ඔය ප්‍රකාශනය පුතේ මේ කැල් එකේ ගහන්න පුළුවන්. ඔය තියෙන එක මේක ගහන්න පුළුවන්. මේක ටයිප් කරන්න පුළුවන්. ටයිප් කරලා සමාන ලකුණු ඔබන්න විතරයි තියෙන්නේ. කෙලිම උත්තරය. හරි. මේ කැල් එකේ. වෙන කැල් වලින් බෑ. අර පොඩි පොඩි ෆෝන් වල තියෙන කැල් වලින් මේ වැඩේ කරන්න බෑ. මේකෙන් තමයි මේ වගේ වැඩ කරන්න පුළුවන්. ඒ වගේම වර්ග කරන ඒවා තව මේවයි වර්ග තිබුණොත් එහෙමයි. වර්ග මූල තිබුණොත් එහෙමයි. ඒත් පුළුවන්. ඔහොම තිබුණත් මේකේ ওই ප්‍රකාශනය ගහන්න තියෙන්නේ. ප්‍රකාශනය ගහපු ගමන් ගහලා සමානතාවය දුව ගමන් උත්තරේ එනවා. මාරුනේ. විභාගෙට මේක ගෙනියන්න තිබ්බනම්. බය වෙන්න එපා පුතේ. ඔයාලට O level A level විතරයි මේක ගෙනියන්න නැත්තේ. කැම්පස් එකට ගියාම මේ කැල් එක විභාගෙට අරන් යන්න සිද්ධ වෙනවා. හරිද? ඔයාලා විභාග කැම්පස් එකේ යුනිවර්සිටි එකේ විභාගෙට යනකොට මේක සාක්කුවේ දාගෙන තමයි යන්නේ. හරිද? ඒ කියන්නේ මේක අරන් යන්න ඕන අනිවාර්යයි. මේක අනිවාර්යෙන් අරන් යන්න ඕන. හරි. ලියන්න පුතේ මෙහෙම පළවෙනි ගාන ගණක යටතේ පළවෙනි ගාන යතුරු ක්‍රියාත්මක කළ යුතු අනුපිළිවෙල ලියා දක්වමින් ගණකය භාවිතයෙන් සුළු කරන්න. යතුරු ක්‍රියාත්මක කළ යුතු අනුපිළිවෙල ලියා දක්වමින් ගණකය භාවිතයෙන් සුළු කරන්න. හරි. ඒ යටතේ රෝමි ලකම් 1. ගණකයේ ක්‍රියාත්මක කළ යුතු අනුපිළිවෙල ලියා දක්වමින් ගණකය භාවිතයෙන් සුළු කරන්න. හරි. ඔන්න පුතේ යටතේ රෝමි ලකම් 1 පළවෙනි ගාන 54යි 273යි එකතු කරන්න ඕන කියලා හිතමු පුතේ. ඔන්න මට 54යි 273යි එකතු කරන්න ඕන මොකෙන්ද ගණකයක්. එතකොට පුතේ මේකේ මේ ගණක මෙන්න මේ යතුරු ටික ක්‍රියාත්මක කරන අනුපිළිවෙල තමයි දැන් කියලා දෙන්න හදන්නේ. මෙන්න පුතේ විද්‍යාත්මක ගණක යන්ත්‍රය. මේක මුලින්ම ඔන් කරන්න ඕනේ. මුලින්ම මේක ඔන් කරගන්න ඕනේ නැත්නම් බැහැනේ. මුලින්ම ඔන් කරන යතුර ඔබන්න ඕන. මෙන්න ඔන් කියන යතුර. මෙන්න මෙතන තියෙන්නේ. ඔන් එක ඔබනවා. එහෙනම් පළවෙනි යතුර තමයි ඔන් එක. යතුරු දක්වන්නේ කොටුවකින් ඕන් එක. හරි. මුලින්ම ඕන් කරා. ඊට පස්සේ ඊතලයක්. ඊළඟට මොකද්ද? ඔන්න ඔන් කරලා තියෙන්නේ ඕන් කියන එක එබුවා. ඔන් එක මේ තියෙන ඔන් එක එබුවා. ඊට පස්සේ ඊළඟ යතුර අපිට පහනේ. පහ කියන යතුර ක්ලික් කරනවා මේ. පහ කියන යතුර. ඔන්න ඊළඟට 5. ඊළඟට 4. ඊළඟට එකතු කිරීමේ
යතුර එකතු කිරීමේ යතුර ඊළඟට එකතු කිරීම ඊළඟට 2 ඊළඟට 7 ඊළඟට 3 ඊළඟට පුතේ දැන් ඔන්න අපිට දීපු ඉලක්කම් ටික දාගත්තා. දැන් සමානතාවය සමාන යතුර සමාන කියන යතුර සමාන කියන යතුර එදුවා. සමාන යතුර එපු ගමන් ඕන එන පුතේ උත්තරේම දාන්න මෙන්න මෙතනින් මෙහෙම මේ කඩ ඉරි වලින් කොටුවක් ඇඳලා තමයි උත්තරේ දාන්නේ. හරිද? හරි. ඔන්න මම ඔයාලට මේක මේ ફોකස් එක මේකට අරගෙන පෙන්නන්නම් ඔය ටික කරන විදිය. හරි. ඔය ගානට තිබුණත් ફોකස් නේ. හරි. පුතේ ඔන්න මෙහෙමයි. මුලින්ම මේක දැන් ඔන්න ඔෆ් එකේ කොහොම තියෙන්නේ. හරිද? මුලින්ම මේක ඔන් කරගන්නවා. ඊට පස්සේ 5 ඊළඟට 4 ඊළඟට එකතු කිරීම මේ එකතු කිරීමේ ලකුණ මෙතන. ඊට පස්සේ 2 ඊට පස්සේ 7 ඊට පස්සේ 3 ඊළඟට සමානතාවය සමාන යතුර නේ. ඔන්න උත්තරේ. කීයක් දැයිලා තියෙන්නේ පේන්නේ නැහැ. ફોකස් එක අවුල් ගියාද? හරි ඇවිල්ලා තියෙනවා පුතේ 327ක්. එකතු කරාම 320. ඔයාලට පේන්නේ නැහැ නේ. මට පේන්නේ ફોකස් අවුල් ගියා වගේ. 327ක් ඇවිල්ලා තියෙනවා. හරි. ආන්න ඒක පුතේ අන්න අර කඩ ඉරි කොටුව ඇතුලේ දානවා. කඩ ඉරි කොටුව. කඩ ඉරි වලින් යන්නේ. ආන්න ඒක දානවා එතකොට 327. හරි. ප්‍රමිලකම් 2. 700 ගුණ කිරීම 48. ටක් ගාලා ගමු. ලියන්න. 700 ගුණ කිරීම 48. මුලින්ම on ඊට පස්සේ 7 ඊට පස්සේ බිඳුව ආයෙත් බිඳුව ඊට පස්සේ ගුණ කිරීම ඊට පස්සේ 4 ඊට පස්සේ 8 7 බිඳුව ගුණ කිරීම 4 8 ඊළඟ සමානතාවය ඊළඟ සමාන ලකුණ මම පහලට ගන්නම් ඊළඟ සමාන ලකුණ කඩේරෙන් කඩේරි කොටු ඇතුලේ උත්තරේ සමානතාවය සමාන කියන බොත්තම උත්තරේ ගමු 700 වරක් 48 700 ගුණ කිරීම 48 33600යි උත්තරේ 33600යි දාන්න මේ කඩේරි කොටුව ඇතුලේ 33600යි ඊළඟට පුතේ රෝමිලකම් 3 5.8 ගුණ කිරීම නෙමෙයි බෙදීම 0.2.3 0.2.3 5.8 බෙදීම 0.2.3 හරි මුලින්ම on කරා ඊට පස්සේ 5 ඊට පස්සේ දශම තිත ඊළඟට 8 ඊළඟට බෙදීම ඊළඟට බිඳුව ඊළඟට දශම තිත ඊළඟට 2
ඊළඟට 3 ඊළඟට සමාන. ඕන උත්තරේ. ඔන් කරා 5 දශමතිත 8 බෙදීම බිඳුව දශමතිත 2 3 ඊළඟට සමාන උත්තරේ. හරි මම ඔන්න වැඩේ කරගෙන යන්නම්. මුලින්ම ඔන් කරා 5 දශමතිත 8 බෙදීම ඊළඟට බිඳුව දශමතිත 2 3 ඊළඟට සමාන. උත්තරයට එනවා 25.21 ගාන. 25.217. හරි ලියා ගන්න ඔයාලත් උත්තරේ 25.217. 25.217. පුතේ ඔන්න ඔය විදිහට තමයි මේ ඔයාලගේ සිලබස් එකේ උගන්වන්න තියෙන්නේ. නමුත් ඇත්තටම පුතේ ඔය දශම සංඛ්‍යාව කැල්ලකේ ගැහුවම ඔය උත්තරේ නෙවෙයි එන්නේ. මම පෙන්නන්නම්. හරි. ඔයගොල්ලන්ට ඔන්න බලා ගන්නකො. ඔන්න මේ අපිට පුතේ ඔය ඇත්තටම අපි දැන් කැල්ලක පාවිච්චි කරනකොට මේ මොනවා හරි සංඛ්‍යාවක් ගහපු එකක් මකන්න මෙන්න මේ AC කියන එක පාවිච්චි කරන්න පුළුවන්. AC කියලා එකක් තියෙනවා. ඒකේ බොම ඔක්කොම ක්ලීන් වෙලා යනවා. හරි. ඔන්න දැන් ඔම ක්ලීන් කරත් හරි. ඒතර ඔන් කරන්න ඕනේ නැහැ. දැන් ඔන් වෙලා තියෙන එකක් ආයි ඔන් කරන්න ඕනේ නැහැ. AC එබුවම හරි. ඒතර ක්ලීන් වෙනවා. සම්පූර්ණ ක්ලීන් වෙලා යනවා. 5 දශමතිත 8 බෙදීම බිඳුව දශමතිත 2 3 ඔන්න අතුරු ටික දැම්මා. දැන් සමානතාවයනේ. ඔන්න සමාන ලකුණු. එබුවා. එබුවම එන්නේ පුතේ මෙන්න මෙහෙම එකක්. තේනවද දන්නේ 580 බෙදීම 23යි කියලා ඇවිල්ලා තියෙන්නේ. කියන භාගයක් ලෙස තමයි උත්තරේ එන්නේ. 580 බෙදීම 23යි කියන භාගයක් ලෙස තමයි එන්නේ. හරි? මේ උත්තරේ එන්නේ නැහැ. හැබැයි ඔයාලගේ අච්චු පොතේ කෙලින්ම මේ උත්තරේ දාලා තියෙනවා. කෙලින්ම උත්තරේ දෙනවා. හැබැයි ඇත්තට අපි කැල් එකක් පාවිච්චි කරද්දී පුතේ මේ දශම උත්තරේ එන්නේ නැහැ. දශම උත්තරේ ගන්න තව යතුරක් ඔබන්න ඕන. හැබැයි ඔයාලා විභාගෙට තව යතුරක් ඔබනවා ඒක පෙන්වන්නේ නැහැ හොඳ. ඔයාලා ලියන්නේ මෙච්චරයි. ඒ යතුර තමයි මෙන්න මේ SD කියලා යතුරක් තියෙනවා. SD අන්න ඒක එබුවම තමයි ඔන්න ඔය දශම ගානේ උත්තරේ එන්නේ. SD කියන යතුරත් ඔබන්න ඕන. හරි. මේක අපි කැල් එක පාවිච්චි කරද්දී දැනගෙන ඉන්න ඕන එක. විභාගෙට ඒව ඕනේ නැහැ. විභාගෙට මෙච්චරයි. එතකොට සර් අපිට විභාගෙට කැල් එකක් නැහැ උත්තරේ දාන්න. ඔව් විභාගෙට කැල් එකක් නැහැ තමයි උත්තරේ දාන්න. ඒතර මේ පොතේ හදලා දාන්න ඕනේ. කටුවට හදලා උත්තරේ දාන්න ඕන. හරිනේ? ඊළඟ ගාන ඉලක්කම් 4 23.1 ගුණ කිරීම බිඳුවයි නෑ එකතු කිරීම 23.1 එකතු කිරීම 5.8 ගුණ කිරීම 12 පුතේ මෙන්න මේ වගේ එකක්. දැන් අපි දන්න ඕනේ සුළු කිරීමේ පිළිවෙලක් තියෙනවා කියලා. වරහන් බෙදීම ගුණ කිරීම තියෙන පිළිවෙලට එකතු කිරීම අඩු කිරීම. පුතේ හොඳට මතක තියාගන්න. සයන්ටිෆික් කැල්ල එක. මේ සයන්ටිෆික් කැල්ල එක බොඩ්මෑස් නීතිය තමයි තියෙන්නේ. සයන්ටිෆික් කැල්ල එක බොඩ්මෑස් නීතියට අනුව තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. හරිද? එතකොට අපි බොඩ්මෑස් දාන්න ඕනේ නැහැ. මේකේ තියෙන පිළිවෙලට මේ ටික ඇතුළත් කරාම කැල් එකෙන් බොඩ්මෑස් විදියට හදලා අපිට උත්තරේ දෙනවා. බොඩ්මෑස් විදියට හදලා අපිට උත්තරේ දෙනවා. සාමාන්‍ය කැල්කියුලේටර්ස් වල සාමාන්‍යයෙන් ඔය වැඩේ වෙන්නේ නැහැ. හොඳේ. normal calculator එක මෙහෙම ඇතුළත් කරොත් බොඩ්මෑස් නීතියට අනුව ගාන හැදෙන්නේ නැහැ. හරි? scientific කැල්ල එක මේක ඇතුළත් කරොත් බොඩ්මෑස් නීතිය අනුව
මේ දෙන්න මුලින්ම ಗುಣ කරලා ඒන උත්තරේ තමයි මේක එකතු කරන්නේ. ඒකනේ හරි විදිය. දැන් මේක කොහොමද සුළු වෙන්න ඕන? මුලින්ම මේ දෙන්න එකතු වෙන්න බෑනේ. මුලින්ම මේ දෙන්න ಗುಣ වෙන්න ඕන. මේ දෙන්න ಗುಣ වෙලානේ මේක එකතු වෙන්න ඕනේ. අන්න ඒ වැඩේ වෙනවා පුතේ මෙන්න මේ කැල්වල. හරිද? සාමාන්‍ය කැල්කියුලේටර්ස් වල එහෙම වෙන්නේ නැහැ. ගණිත කර්ම යෙදිලා තියෙන අනුපිළිවෙලට තමයි සාමාන්‍ය කැල්කියුලේටර්ස් වල සුළු වෙන්නේ. හරි. අපි බලමු මේකෙන් උත්තරේ මොකක්ද කියලා. ඔන්න මම යතුරු ටික ක්‍රියාත්මක කරගෙන යනවා. පිළිවෙලට ක්‍රියාත්මක කරගෙන යන්න තියෙනවා. හරිද? මුලින්ම ඔන් කරා. ඔන්න ඔන් බටන්. ඊළඟට 2, ඊළඟට 3, ඊළඟට දශම තිත, ඊළඟට 1, ඊළඟට දාන, ඊළඟට 5, ඊළඟට දශම තිත, ඊළඟට 8, ඊළඟට ගුණ කිරීම. ඔය අනුපිළිවෙලට ලියාගෙන යන්න. 2 3 දශම තිත 1 දාන 5 දශම තිත 8 ගුණ කිරීම 1 2. ගුණ කිරීම 1 2. ගුණ කිරීම ඊළඟට 1 ඊළඟට 2. හරි. දැන් සමානයි. සමානතාවයෙන් උත්තරේ. on 2 3 දශම තිත 1 ධන 5 දශම තිත 8 ගුණ කිරීම 1 2. පිළිවෙලට අතුලත් කරගෙන යන්න මේ කැල් එකේ. හැබැයි කැල් එකේ ගාන හැදෙන්නේ බොඩ් මෑස් අනුව. ගුණ කරලා තමයි එකතු කරන්නේ. අපි එහෙම කරන්න ඕනේ කැල් එකකින් වැඩේ කරනවා. කැල් එකකින් ගානට ගුණ කරලා එයා එකතු කරනවා. ඔන්න 23.1 එකතු කිරීම 5.8 ගුණ කිරීම 12. උත්තරේ පුතේ 92.7යි. 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 මම දැක්ක සමහර ළමයිට 25 ගානක් ඇවිල්ලා තියෙනවා. ඒ 25 ගානක් ආවේ පුතේ සාමාන්‍ය කැල්කියුලේටර්ස් වල. normal කැල් තියෙන්නේ. ඒ කැල් වලට ඒ කැල් එකකට මේක ඇතුළත් කරොත් එන්නේ 25 ගානක්. scientific කැල් එකකට මේක ඇතුළත් කරොත් එන්නේ නිවැරදිම හරිම උත්තරේ. මේක තමයි නිවැරදිම උත්තරේ. 92.7. ඒ කියන්නේ මුලින්ම මේ දෙන්න ಗುಣ කරලා ඒකට මෙයාව එකතු කරාම එන උත්තරේ තමයි මේක. මුලින්ම මේ දෙන්න ಗುಣ වෙනවා. 5.8 12න් ಗುಣ වෙලා ඊට පස්සේ තමයි මෙයාව එකතු වෙන්නේ. එන උත්තරේ තමයි පුතේ මෙතනින් එන්නේ. හැබැයි සාමාන්‍ය කැල්කියුලේටර් එකක මේ අනුපිළිවෙලට ඇතුළත් කරාම එන්නේ වැරදි උත්තරයක්. සාමාන්‍ය කැල්කියුලේටර් එකක මේ අනුපිළිවෙලට ඇතුළත් කරොත් එන්නේ වැරදි උත්තරයක්. මම පුතේ හැබැයි ෆෝන් එකේ කැල් එකේ නම් ඕක බැලුවේ නෑ හොඳේ. ෆෝන් එකේ කැල් එකේ මේ අනුපිළිවෙලට ඇතුළත් කරත් එන්නේ 97යි 92.7ද වෙනත් උත්තරයක්ද? පොඩ්ඩක් ළමයි කියන්න මට. ෆෝන් එකේ කැල් එකට ගහලා බැලුවේ නැද්ද? හරි මම ගහලා බලන්න. 92.7 එනෝනේ ෆෝන් එකෙත් 92.7 ඔව් සර්. එහෙනම් ෆෝන් එකෙත් වැඩ කරන්න පුතේ බොඩ් මෑස් නීතිය වැඩ කරනවා. ෆෝන් එකෙත් බොඩ් මෑස් වැඩ කරනවා. ඒ කියන්නේ වන් බෙකුදරි ඒක වැඩ කරනවා ෆෝන් එකේ. ඒකත් ඒතර ඒක සයන්ටිෆික් කැලයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් එක. හරි. සාමාන්‍ය ඔය කවුද ඒනුක පුතේ ඔයා මොන කැල් එකෙන්ද ඔයා හැදුවේ? 25.2ක් ආවේ. ෆෝන් එකේ කැල් එකෙන්. එයාගේ ෆෝන් එකේ කැල් එක සයන්ටිෆික් එකක් නෙවෙයි. සාමාන්‍ය කැල්කියුලේටර්. ෆෝන් එකේ කැල් එකට ආවේ 25 ගානක් නා. නෑ මේක ඉස්සෙල් එකනේ. ඉස්සෙල් එක හරි. මේකට එන එක බලන්න. මේකට 92.7ක් ආවොත් වැඩේ හරි සයන්ටිෆික් කැලයක් විදිහට තමයි ෆෝන් එක කරගන්නේ. ඔන්න ඊළඟට හරි තව එකක් දෙන්නම් මේ වගේ එකක්. ඔමිලක්කම් 5 5
හරි පුතේ ඔන්න බලන්න. මේකේ උත්තරේ අපි මේක ඇත්තට සුළු කරලා හදමු. අපි සුළු කරන්නේ මුලින්ම මේ ගුණ කරන එකනේ. පස්සෙන් එකතු කරන්නේ. මේ දෙන්න ගුණ කරනවා. 3ට 1යි 15ට 5යි. 5න් එකට 5ක් එකතු වුණාම 5යි 5න් 1යි උත්තරේ. 5යි 5න් 1යි කියන්නේ 5.2යි. උත්තරේ දෙන්න ඕන 5.2. අපි බලමු. කැලලකින් එනවද කියලා. 1 බෙදීම 5 එකතු කිරීම 1 බෙදීම 3 ගුණ කිරීම 15. ඔන්න පුතේ උත්තරේ. කෙදාවේ. පේනවද? 5.2ක් ආවනේ මට. මෙන්න. හරි. එහෙනම් යතුරු ක්‍රියාත්මක කර යුතු අනුපිළිවෙල මොකද්ද? මුලින්ම ඔන් කරා. ඊළඟට 1. ඊළඟට බෙදීම. ඊළඟට 5. ඕන් කරා 1 බෙදීම 5. ඊට පස්සේ එකතු කිරීම. ඊට පස්සේ 1. ඊළඟට බෙදීම. ඊළඟට 3. ඊළඟට ගුණ කිරීම. ඊළඟට 15. 15 1. ඊළඟට 5. එක 5 ඊළඟ සමානතාවය ඊළඟ උත්තරේ උත්තරයට ආව 5.2 5.2 ඕක තමයි ඇත්තම උත්තරේ. ඇයි 3ට 1යි 15ට 3ට 1යි 15ට 5ව 15ට 3ව 5යි පුතේ. 5ට 5න් එකක් එකතු වුණාම 5ට 5න් එකක් එකතු වුණාම 5යි 5න් 1යි. 5යි 5න් 1යි කියන්නේ 5යි 10න් 2යි. 5යි 10න් 2යි කියන්නේ 5.2යි. උත්තරේ 5.2යි. හරි. ඕන්. මුලින්ම එක ඕන් 1 බෙදීම 5. එකතු කිරීම 1 බෙදීම 3. ගුණ කිරීම 1 5. අන්න අනුපිළිවෙල. හරි. තව එකක් හදමු. ඔමිලක්කම් 6. අටසිය ගුණ කිරීම 5න් 1. 800 ගුණ කිරීම 5න් 1. හරි ටක් ගාලා යතුරු ටික ලියාගෙන යන්න. මුලින්ම on ඊළඟට 8 ඊට පස්සේ බිඳුව ඊට පස්සේ බිඳුව ඊට පස්සේ ගුණ කිරීම ඊට පස්සේ 1 ඊළඟට බෙදීම ඊළඟට 5 ඔන්න අනුපිළිවෙල. ඔන් කරා 8 බිඳුව බිඳුව ගුණ කිරීම 1 බෙදීම 5 ඊළඟට සමානයි. සමාන ගොතම සමාන යතුර යන උත්තරේ. හරි ඔන්න බලන්න මම කැල්ලකින් දහලා ගන්නම්. ඔන් කරා 8 බිඳුව බිඳුව ගුණ කිරීම 1 බෙදීම 5 සමානයි. ආව උත්තරේ 160යි. 160ක් ආවුනේ. හරි. ඊළඟට රෝමිලක්කම් 7. පනස් 3.2 බෙදීම
බෙදීම 3න් 2. බෙදීම 3න් 2. 53.2 බෙදීම 3න් 2. හරි යතුරු ටික ලියමු. on 5 3 දශමතිත 2 බෙදීම 2 බෙදීම 3 ඊළඟට සමානයි. උත්තරය on 5 3 දශමතිත 2 බෙදීම 2 බෙදීම 3. හරි අපි බලමු උත්තරේ. 5 3 දශමතිත 2 බෙදීම 2 2 බෙදීම 3. හරි ඕන්න පුතේ 8.866 ගාණක් එනවා. හරිද බලමු උත්තරේ මේක පොඩ්ඩක් ඉන්න වැරදි උත්තරේ වැරදි පුතේ. මෙන්න මේ වෙලාවේදී මෙතන වරහණක් වෙන්න ඕන. හරිද? මේක උත්තරේ දැන් මෙතන මේ බෙදීම ආවම දෙක දෙකෙන් බෙදිලා තමයි දැන් මෙතන මෙහෙම බෙදීමක් නෙන්නේ. මේ යතුරු ටික වැරදි හොඳේ. මේක ගහන්න ඕන මේ විදියට. මේකේ යතුරු ටික පුතේ දැන් මෙතන දෙක බෙදීම 2යි දෙක බෙදීම 2යි කියනකොට දෙක දෙකෙන් බෙදිලා තමයි ඒ උත්තරේ තමයි ආන්නේ මේකෙන් බෙදෙන්නේ. ඒතර මෙහෙම වැරදි. මෙතෙන්ට වරහණක් දාලා තමයි පුතේ බෙදන්නේ. වරහණක් උත්තරේ ඉන්නවා. ඒතර වරහණ කියන එකක් තියෙනවා මේකේ. මේක ලියාගත්ත එක මෙහෙම එක ඉරකින් හරි කපලා දාන්න ටක් දාලා ඕන් කරා 5 3 දශමතිත 2 බෙදීම ඔන්න ඔතනකන් එනවා. ඇයි බෙදීමකින් පස්සේ පුතේ තව බෙදීමක් නේ. එතකොට මෙතන වරහණක් දාලා තමයි ගන්න වෙන්නේ. නැත්තම් උත්තරේ වරදිනවා. 5 3 දශමතිත 2 බෙදීම ඊළඟට වරහණ. වරහණකුත් තියෙනවා. ඔන්න වරහණ කියන යතුරක් තියෙනවා. වරහණ ඊට පස්සේ 2 ඊළඟට බෙදීම ඊට පස්සේ 3 ඊට පස්සේ වරහණ වහන්න ඕනි ඊළඟ තමයි සමානතාවය. මොන උත්තරේ මෙතන? හරි. ඔන්න ඔන් කරා 5 3 දශමතිත 2 බෙදීම වරහණක් දැම්මා 2 බෙදීම 3 වරහණ වැහුවා සමානයි 79.8යි 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 වරහණකුත් තියෙන්න ඕන නැත්තම් බෑ නැත්තම් වරදිනවා. හරි 5 3 දශමතිත 2 බෙදීම වරහණ 2 බෙදීම 3 වරහණ. හරි ඊළඟට පුතේ රෝම ඉලක්කම් 8 ටක් ගාලා කරගෙන යන්න හොඳේ. ඔක මේ හැද වැඩ දාලා පොටු අඳින්න ඕනේ නැහැ. බඩ ගාලා පොටු ටික අඳින්න. ඊළඟට මම දෙන්නම් ප්‍රතිශත ලකුණු. හරි. හරි. මෙන්න මෙහෙම අපිට 8න් 3 ප්‍රතිශතයක් ලෙස දක්වන්න ගියා නම් අපි මොකද කරන්නේ?
ඔන්න බලමු වැඩේ කරලා බලමු. කැල් එකේ 8න් 3 ප්‍රතිශතයක් ලෙස. හරි. ඔන්න බලා ගන්න. ඔන්න මම කැල් එක ගත්තා. ඔන් කරා. 3 බෙදීම 8. 3 බෙදීම 8 ඊට පස්සේ පුතේ මේකේ ප්‍රතිශතයක් නේ. එහෙනම් ප්‍රතිශත ලකුණ ඕන. ප්‍රතිශත ලකුණ ගන්නේ මෙන්න මේ shift කියලා එකක් තියෙනවා. shift button එක ඔබලා ඊට පස්සේ තියෙන පුතේ ප්‍රතිශත ලකුණක් කියන එක. කෝ ප්‍රතිශත ලකුණ මේකේ දැන් අච්චු පොතේ නම් තියෙන සමානතාවය. හොඳේ. මගේ කැල් එකේ නම් තියෙන percentage mark එකට මේක ප්‍රතිශත හරි තියෙනවා. මෙන්න තියෙනවා. මෙන්න මේ ප්‍රතිශත ලකුණ තියෙන පුතේ මේ කැල් එකේ තියෙන මේ වරහනේ. එතකොට ඕගොල්ලෝ ලියන්න ඕන සමානතාවය කියලා. ප්‍රතිශත ලකුණ දැම්මා සමාන දුව. 37.5යි. හරි. වැඩේ හරිනේ. 8න් 3 අපි දන්න එකක් ඕනනම් ගමු. 8න් 2 කියලා ගමුකෝ. 8න් 2 දන්න ඕනේ අපි. මොන මම ආයෙ කියලා දෙනවා. 2 බෙදීම 8 ඊළඟට shift එකත් එක්ක සමානතාවය. shift එකත් එක්ක සමානතාවය. ඒකට තමයි ප්‍රශ්න කරන්නේ. 2 බෙදීම 8 shift කියන ලකුණත් එක්ක සමානතාවය. 125යි. හරි. ඔන්න 125ක් ආවා. මෙන්න පුතේ අතුරු ක්‍රියාත්මක කරන විදිය මම ලියන්නම් බෝඩ් එකේ. මුලින්ම on. ඊළඟට 2. ඊළඟට බෙදීම. ඊළඟට 8. ඊළඟට shift. shift කියලා අතුරක් තියෙනවා. shift එක. shift එකෙන් පස්සේ සමානතාවය. ඒ shift එක ඔබන්නේ පුතේ අර මේ ඒ අතුරේ යත් shift එකේ තමයි මේ percentage mark එක තියෙන්නේ. හරි. ඒ කියන්නේ ඒ එක බොත්තමකින් වැඩ දෙකක් කරනවා. නිකන් එබුවොත් එහෙම මේ සමාන ලකුණ shift එකත් එක්ක සමාන එබුවොත් ප්‍රතිශත ලකුණ percentage mark එක. හරි. on 2 බෙදීම 8 shift සමානයි කියන්නේ ප්‍රතිශත ලකුණ දැම්මා. ආයෙමත් උත්තරේ ගන්න ආයෙත් සමාන දාන්න. ආයෙ උත්තරේ ගන්න සමාන දාන්න. එතකොට මේ shift එකකින් වෙන්නේ මෙන්න මේ වැඩේ. ප්‍රතිශත වැඩේ තමයි වෙන්නේ. මේක උඩින් දාගන්න. ප්‍රතිශත වැඩේ තමයි වෙන්නේ. සමානයි උත්තරේ 25යි. උත්තරේ 25යි. නිකන් 25යි කියලා එන්නේ. 8න් 2 ගත්තොත් 25යි. 25ක් එනවා උත්තරේ. ඒ කියන්නේ 100ට ලකුණු එන්නේ නැහැ. මෙහෙම percentage mark එකේ එන්නේ නැහැ. හරි. ඊළඟ එක ෆෝමියුලා 59 පහෙන් එක ප්‍රතිශතයක් ලෙස. පහෙන් එක ප්‍රතිශතයක් ලෙස. මුලින්ම ඕන් කරා. ඊට පස්සේ 1. ඊට පස්සේ බෙදීම. ඊළඟට 5. ඊළඟට shift. ඊළඟට සමාන. ඒකෙන් එන්නේ percentage mark එක. ඊළඟට උත්තරය ගන්න සමානතාවය. ඕන එන උත්තරය. ඔන්න ඔහොමයි ක්‍රියාත්මක කරන්නේ. on කරා 1 බෙදීම 5 shift සමානතාවය වෙනකොට මගේ එකේ තියෙන වරහණෙන් ඔන්න percentage mark එක ගත්තා සමාන ලකුණ 20යි. ඔන්න 20ක් ආව උත්තරේ.
උත්තරේ 20යි. හරි. පුතේ උත්තරේට percentage mark එක දාන්න ඕනේ නැහැ. මොකද මේ උත්තරේට එන්නේ නැහැ නේ percentage mark එක. එන්නේ නැහැ. කොහොම තමයි තියෙන්නේ. හරි. ඊළඟට රෝමි ලක්ෂණ 10 300 රුපියල් 400 වැඩි කිරීම 105. රුපියල් 400 වැඩි කිරීම 105. 400න් 105ක් කොච්චරද බලන්න. යතුරු ක්‍රියාත්මක කරන පිළිවෙල. මෙන්න මෙහෙම ක්‍රියාත්මක කරන්නේ. මුලින්ම ඔන් කරා. ඊළඟට 4. ඊට පස්සේ පුතේ බිඳුව. ආයිමත් බිඳුව. ඊළඟට ಗುಣ කිරීම. ඊළඟට ಗುಣ කිරීම ඊළඟට එන්න ඕනි percentage එකත් එක්ක මම කරලා බලන්න මේ වැඩේ 400 ಗುಣ කිරීම 5 percentage එකත් එක්ක shift එකයි percentage එක. හරි වැඩේ හරි. හරිද? ඕන්න මෙහෙමයි. ආරසිය ಗುಣ කිරීම ඊළඟට 5 ඊළඟ shift එක. ඒ shift එකෙන් අපි ප්‍රතිශත ලකුණ ගන්න. shift එකෙන් තමයි මේ ප්‍රතිශත ලකුණ ගන්න. හරිද? මම ඔයගොල්ලන්ට මේ කැල්ලකින් මොන ආයි කියලා දෙන්නම්. කොයි තියෙන්නේ? අහගන්න 400 ಗುಣ කිරීම මේක පුතේ වැඩේ කියන්නේ මේ මෙහෙම කරන්න අමාරුයි. ඔයගොල්ලන්ට මේ කැල් නැහැනේ. ඔයගොල්ලන්ට කැල් තිබ්බනම් වැඩේ කරගන්න තිබුණා. හරිද? 400 ಗುಣ කිරීම 5 ඊට පස්සේ එනවලු percentage mark එක. percentage mark එක ගන්නේ shift එකත් එක්ක සමානතාවය. මගේ එකේ තියෙන සමාන ලකුණ නෙමෙයි ඒ වෙනුවට මේ වරහනේ. අන්න percentage mark එක ආවා. හරිද? සමානතාවය කවුද ඒ කෑ ගහන්නේ? මයික් ඔන් කරගෙන දිමාල් හරි ඕන්න පුතේ 120ක් වෙන උත්තරයට හරිද එතකොට මේකේ අතුරු ටික ක්‍රියාත්මක වෙන්නේ ඕන් 4 බිඳුව ගුණ කිරීම 5 percentage mark එක ගන්න shift එකත් එක්ක සමානතාවය shift එකත් එක්ක සමානතාවය මේකෙන් එන්නේ percentage mark එක ඊට පස්සේ උත්තරේ ගන්න සමානතාවය ඊළඟ උත්තරේ ගන්න සමානතාවය ඊළඟ උත්තරේ 20යි ඕනම හරි ඊළඟට ප්‍රමිලාකම් 11 50 ගුණ කිරීම 102 50 ගුණ කිරීම 102 50 ගුණ කිරීම 102 යතුරු ටික ලියන්න යතුරු ටික කොහමද මුලින්ම 5 ඔන් එක ඕන් යතුරු ඊට පස්සේ පුතේ 5 ඊළඟට බිඳුව ඊළඟට ගුණ කිරීම ඊළඟට 2 ප්‍රතිශත ලකුණ ගන්නේ කොහොමද
shift එකත් එක්ක සමානතාවය. shift එකත් එක්ක සමාන ලකුණ. ඒකෙන් තමයි ප්‍රශ්න කරන්නේ. ඕන් 5 බිඳුව ගුණ කිරීම 2 ප්‍රශ්න ලකුණ ගන්නේ shift එකත් එක්ක සමානතාවය. ඕන්න දැන් උත්තරයට සමානයි. මෙතනින් උත්තරය. හරි අපි බලමු උත්තරේ කීයද කියලා. 5 බිඳුව ගුණ කිරීම 2 shift එකත් එක්ක සමානතාවය වෙනකොට මගේ තියෙන මේ වරහන ඔන්න ප්‍රශ්න ලකුණ දාගත්තා. දැන් සමාන ලකුණ ලැබුවා එකක් ආවා 100ට 1යි උත්තරය. 1යි. දෙය හරි. ඊළඟට තව එකක් ප්‍රමිලකන් 12 250 ගුණ කිරීම 103. 250 ගුණ කිරීම 103. යතුරු ටික ලියාගෙන යන්න. මුලින්ම ඕන් ඊට පස්සේ 2 ඊට පස්සේ 5 ඊළඟට බිඳුව ඊළඟට ගුණ කිරීම ඊළඟට 3 percentage mark එක ගන්න shift එකත් එක්ක සමානතාවය. ඊළඟට shift එකත් එක්ක සමාන ලකුණ. ඒකෙන් එන්නේ ප්‍රශ්න කරා. ඕන් 2 5 බිඳුව ගුණ කිරීම 3 shift එකත් එක්ක සමානතාවය දෙනවා ප්‍රශ්න කරා. දැන් පුතේ උත්තරයට දාන සමානතාවය. උත්තරේ ගන්න දාන සමානතාවය. ඊළඟ උත්තරේ. හරි අපි බලමු උත්තරේට කීයක් දෙන්නේ කියලා. 2යි 5යි බිඳුවයි 250 ගුණ කිරීම 3 shift එකත් එක්ක ප්‍රසාද ලකුණ. ඕන්න උත්තරේ 7.5යි. 7.5. හරි ඊළඟ එක ඔයගොල්ලෝ තනියම ලියන්න 13 වෙනි එක 40ක ගුණ කිරීම 112ක්. hello ගත්තද පුතේ මේක? on 4 බිඳුව ගුණ කිරීම 1 2 shift ඊළඟට සමාන ලකුණ ආය සමාන ලකුණ උත්තරේ. ඔබ ඔය විදිහට ලියපු ළමයි on 4 බිඳුව ගුණ කිරීම 1 2 shift සමාන ලකුණ ආය සමාන ලකුණ. හරිද? අපි බලමු උත්තරයට කීයක් දෙන්න කියලා. 4 බිඳුව ගුණ කිරීම 1 2 shift එකත් එක්ක percentage mark එක ප්‍රතිශත ලකුණ සමානයි. 5න් 2යි කියන්නේ පුතේ 0.4යි. උත්තරේ 0.4යි. මට වැරදුනා ටිකක් ඉන්නේ. 40 ගුණ කිරීම 12 1යි 2යි percentage mark එක පුතේ 4.8යි. 0.4 නෙමෙයි 4.8යි. 4.8යි. හරි. ඕන එකත් හරි. ඊළඟට මම කියලා දෙන්නම් වර්ගයක් සංඛ්‍යාවක වර්ගය ලබා ගන්නේ කොහොමද කියලා.
ඔන්න පුතේ මේ 14 වෙනි කියලා හදමු අපි. 3 වර්ගය. මුලින්ම ඔන්න ඔන් කරා. ඊට පස්සේ පුතේ 3. ඊළඟට තියෙනවා මෙන්න මෙහෙම යතුරක්. x වර්ගය කියලා යතුරක් තියෙනවා. ඔය වර්ගය ගන්න පුතේ x වර්ගය කියලා යතුරක් තියෙනවා. ඔන්න බලන්න මම කැල්ලකින් පෙන්නන්නම්. ඔන්න ඔන් කරා. ඊට පස්සේ 3. ඊළඟට වර්ගය ගන්න පුතේ වර්ගය ගන්න තියෙනවා මේ x වර්ගය 3 වර්ගය කියලා. ආන්න ඒක ඔප්පු ගමන් මේක වර්ග වෙනවා. හරිද? 3 x වර්ගය කියන මේ බොත්තම ඔප්පු ගමන් ඒක වර්ග වුණා. ඊට සමාන ලකුණු. උත්තරය ආව 9යි. හරි හරිම ලේසියි. වර්ග කරනවා නම් x වර්ගය කියලා යතුරක් තියෙනවා. ඒ යතුරේ බොහොම හරි. 3 x වර්ගය ඊළඟට සමාන. උත්තරය ආව 9යි. ඊළඟට 5 වර්ගය. 5 වර්ගය. ටක් ගාලා ලියන ඔය විදිහට 5 වර්ගය. පහේ වර්ගය ඕන් කරා 5 x වර්ගය සමාන ලකුණ මෙතනින් උත්තරේ. හරි. ඔන්න පුතේ ඕන් කරා 5 x වර්ගය සමාන ලකුණ 25යි. උත්තරේ 25යි. ක්‍රම ඉලක්කම් 16. බින් 1.2 වර්ගය ධන 3.1 වර්ගය. 1.2 වර්ගය ධන 3.1 වර්ගය. මුලින්ම ඔන් කරා. ඊට පස්සේ 1 දශම තිත 2 ඊළඟට x වර්ගය. එන්නේ වර්ග වෙන්න ඕනේ. x වර්ගය. ඊළඟට ධන. ඊළඟට 3 දශම තිත 3 දශම තිත 1 ඊළඟට 1 එකෙන් පස්සේ ආයෙ x වර්ගය. x වර්ගය. ඊළඟ සමාන ලකුණ. ඊළඟට සමාන ලකුණ. අන්තිම උත්තරය. හරි. ඔන්න යතුරු ටික. හරි බලා ගන්න. ඕන පුතේ 1 දශම තිත 2 x වර්ගය. දාපු ගමන් 1.2 වර්ගයක් වුණා. එකතු කිරීම 3.1 x වර්ගය දාපු ගමන් එයාගේ වර්ගය වුණා. සමානතාවය දාපු ගමන් උත්තරය ආවා 11.05. 11.05. 11.05. හරි. මුලින්ම ඕන් 1 දශම තිත 2 x වර්ගය. x වර්ගයෙන් කරන්නේ වර්ග කරන. ධන 3 දශම තිත 1 x වර්ගය සමානයි උත්තරේ. හරිද? ඉක්මන් කරන්න. ඊළඟ පුතේ රෝම ඉලක්කම් 17 පහේ වර්ගය අඩු කිරීම
1.2 වර්ගය. 5 වර්ගය අඩු කිරීම 1.2 වර්ගය. හරි ඔයාලා තනියම ලියන්න යතුරු ටික. යතුරු ටික ලියාගෙන යන්න. තනියම ලියාගෙන යන්න. 5 වර්ගය අඩු කිරීම 1.2 වර්ගය. මුලින්ම ඔන් කරා. ඕන් ඊළඟට 5 x වර්ගය වර්ග වෙන්න ඕනේ. ඊට පස්සේ අඩු කිරීම. ඊළඟ පුතේ 1 ඊළඟට දශම තිත. ඊළඟට 2 ඊළඟට x වර්ගය. ඊට පස්සේ සමාන ලකුණ අන්තිමට උත්තරේ විතරක් මම කියද්දි දාගත්තා. කොහොමද මේ විදිහට ලියපු ළමයි? ඕන් 5 x වර්ගය අඩු කිරීම 1 දශම තිත 2 x වර්ගය සමානයි. හරි. ඔන්න කැලේකට නම ගහන්නම්. ඔන් කරා 5 x වර්ගය අඩු කිරීම 1 දශම තිත 2 x වර්ගය සමානයි. ඔන්න පුතේ උත්තරය ආවා 23.56යි. 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 හරි. පුතේ ඔයාලා ළඟ මේ ඔයාලා ෆෝන් එකකින්ද ඔය උත්තර ගන්නෙ? ෆෝන් එකේ තියද x වර්ග මේව කරන ඒවා. දැන් ඔය දුල්මි ජනිදු එහෙම උත්තර දානවා සයන්ටිෆික් කැල් එකකින්ද ෆෝන් එකෙන්ද? ඔව් කියන්නේ ෆෝන් එකෙන්ද? ෆෝන් එකෙන් සර්. ෆෝන් එකේ ඇප් තියෙනව නේද? මේ ඔය වැඩ ටික පුතේ ඔයගොල්ලෝ මං හිතන්නේ ෆෝන් එකේ ඇප් එකක් ඇති මම බැලුවේ නම් නැහැ. මම පොඩ්ඩක් ගහලා බලන්නම් ෆෝන් එකේ ඇප් එකක් ඇති පුතේ සයන්ටිෆික් කැල්. මම ගහලා බලන්න. සයන්ටිෆික් කැල්කියුලේටර් තියෙනවා ඇප් එකක් තියෙනවා. සයන්ටිෆික් කැල්කියුලේටර්ස් තියෙනවා පුතේ. මෙන්න මේ කැල් එක හොඳයි. ෆ්‍රී සයන්ටිෆික් ඇප් එකේ බලන්න මේ ප්ලේ ස්ටෝර් එකේ තියෙන පුතේ සයන්ටිෆික් කැල්. අරගෙන ආයෙත් මේ වැඩේ කරලා බලන්න. දැන් ඕගොල්ලන්ට මේ කැල් නැහැනේ. මේක එකක් නැහැනේ. මේ තියෙන සයන්ටිෆික් කැල් මෙන්න මේ කැල් එක හොඳයි. මේකත් හැබැයි percentage mark එක තියෙන පුතේ අර මේ එකේ. මෙන්න මේ කැල් එක හොඳයි. මේ ඇප් එකේ නම කියන්නද? මේකට කියන්නේ free scientific calculator plus advanced 99.1 cal කියලා. free scientific calculator plus advanced 99.1 cal. ඔන්න ඇප් එක. ඒක හොඳයි. හරි. ඒ කැල් එක තමයි පුතේ හොඳ. ඒක ඔයාලා ෆෝන් එකට දාගන්න. හරිද? ඒ කැල් එක දාලා වැඩේ කරන්න. හරි. 23.56යි. ඔන්න ඊළඟට දැන් පුතේ ඔය ෆෝන් එකකින් වැඩේ ඔක්කොම කරන්න යන්න එපා. තියෙන්නේ ඔය zoom තියන්න තියෙන්නෙත් එකයි කැල් එකටත් ඒකමනේ තියෙන්නේ. දැන් ක්ලාස් එක ඉවරනාට පස්සේ මේක දාගෙන වැඩේ කරන්න. හරි. ක්ලාස් එක ඉවරනාට පස්සේ. ඊළඟට හරි දැන් දෙන්නම් දරුවෝ මම වර්ගමූල තියෙනවා.
මෙන්න මේ වගේ. ඔන්න මට හොයා ගන්න ඕන පුතේ 25 මූලය. අපි දන්නවා 25 මූලය 5යි කියලා. මේකේ යතුරු ටික ක්‍රියාත්මක කරන අනුපිළිවෙල ලියන්න ඕනි. මෙන්න මේකයි අනුපිළිවෙල. මුලින්ම කැල් එක ඔන් කරා. ඊට පස්සේ පුතේ මේකේ තියෙන මේ මූල ලකුණ කියලා යතුරක් තියෙනවා. මූල යතුර. ඒක ඔබලා 2 5 ඇතුළත් කරලා සමානතාවය දෙන්න තියෙන. උත්තරය ආව 5යි කියලා. මෙන්න මේකයි අනුපිළිවෙල. මුලින්ම ඔන් කරා. ඊට පස්සේ යතුරක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. වර්ගමූලයේ යතුර තියෙනවා. වර්ගමූලයේ යතුර. ඊට පස්සේ 2 ඊට පස්සේ 5 ඊළඟ සමානතාවය. උත්තරේ එනවා මෙතන. ඔන්න අනුපිළිවෙල. හරි. උත්තරේ 5යි. නොමිලක්කන් 19 මූල 40. තග්ගාල ලියන්න අතුරු ටික වේගෙන් ලියන්න. ඔන් කරා. ඔන් මුලින්ම ඔන්. ඊට පස්සේ මූල යතුර. ඊළඟට 4. ඊළඟට බිඳුව. ඊළඟ සමානතාවය. ඊළඟට උත්තරය. ඕන් මූල ලකුණ 4 බිඳුව සමාන ලකුණ උත්තරේ. ඕන්න ඔන් කරා මූල ලකුණ 4 බිඳුව සමාන ලකුණ උත්තරය ආවා 6.32. 6.32. 6.32. ඔය ෆෝන් එකෙන් කරපු ළමයිට දැන් මේවයි උත්තර ගන්න බෑනේ. මේ උත්තර පුළුවන්ද? පුළුවන්. හරි. ඒ වුණ පුතේ ඔය ෆෝන් එකේ කැල් එක හරියන්නේ නැහැ හොඳේ. සයන්ටිෆික් කැල්ලයක් මොන යතුරු ටික ක්‍රියාත්මක වන අනුපිළිවෙලනේ අහන්නේ. විභාගයට අහන්නේ මෙන්න මේ එකක්. අනුපිළිවෙල අහන්නේ. යතුරු ක්‍රියාත්මක කළ යුතු අනුපිළිවෙල ලියා ගන්නවා. ඒක තමයි විභාගයට අහුවත් අහන්නේ. හරි. ප්‍රමිලක්කන් 10 දෙකේ වර්ගය ධන මූල 50. දෙකේ වර්ගය ධන මූල 50. ප්‍රමිලක්කන් 20 අන්තිම එක මේකින් ඉවර කරමු. හරි යතුරු ටික ලියන්න අනුපිළිවෙලින් දෙකේ වර්ගය නම් ඔන්න මුලින්ම ඔන් කරා ඕන් ඊට පස්සේ 2 දෙකේ වර්ගය ඕන නිසා x වර්ගය ඊළඟට ධන ඊළඟට මූල ලකුණ ඊළඟට 5 ඊළඟට බිඳුව ඊළඟට සමානතාවය අන්තිම උත්තරය කොගලන විදිහට ලියපු ළමයි ඕන් 2 x වර්ගය ධන මූල ලකුණ 5 බිඳුව සමානයි ඕන්න ඔන් කරා 2 x වර්ගය ධන මූල ලකුණ 5 බිඳුව සමානතාවය දාපු ගමන් පුතේ ඔන්න උත්තරය ආවා 11.0.71 11.0.71 11.0.71
ඔය උත්තරේ පුතේ දැන් ඇත්තටම කැල් එකේ මේක ගහපු ගමන් උත්තරේ එන්නේ නැහැ හොඳේ. ඔය SD කියන එක ක්ලික් කරන්නත් ඕන. අර ඇප් එක දාගෙන බලන්න මේ අර මං ඉස්සෙල්ලා පෙන්නුවේ ඇප් එක. ආන් ඒ ඇප් එක දාගෙන ෆෝන් එකට දැන් මම පන්ති ඉවර කළාට පස්සේ මේ වැඩේ කරලා බලන්න ෆෝන් එකේ කැල් එක දාගෙන ඉන්ස්ටෝල් කරගෙන. හරිද? මේ දැන් අද පුතේ කෙලින්ම 2 x වර්ගය දාලා ධන ඊළඟට මූල ලකුණ 5 බිඳුව සමානයි කියලා ඔබ නෝනේ. උත්තරේ එන්නේ නැහැ. එන්නේ වෙන එකක්. මේ උත්තරේ ගන්න නම් SD කියලා එකක් තියෙනවා මේකේ. මෙන්න මෙහෙම SD කියලා අතුරක්. SD අතුරක්. දැන් ඒක පුතේ මෙහෙම දාන්න මේකේ දාන්න නැහැ. SD කියලා අතුරක් තියෙනවා ඔන්න ඔහොම එකක්. ආන්න ඒකත් ඔබන්න ඕන. SD අතුර. ඒකේ බොම තමයි උත්තරේ එන්නේ. 11.71. දැන් ඔයගොල්ලෝ කැල් එකකින් ඉමේල් කරද්දි බලන්න. හරි. හරි. ඔන්න පුතේ ඔච්චරයි ඔය පාඩමේ තියෙන්නේ. යතුරු ක්‍රියාත්මක කළ යුතු අනුපිළිවෙල විතරයි ලියන්න තියෙන්නේ. මෙන්න මෙහෙම බොක්ස් හැදෑඳ ඔහොම ලියන්න තියෙන්නේ. ක්‍රියාත්මක කරන අනුපිළිවෙල. ඔක තමයි විභාගෙට ඇහුවත් අහන්නේ. අහනවා අඩුයි. ඇහුවත් අහන්නේ ඔන්න ඔය වගේ ප්‍රශ්නයක්. යතුරු ක්‍රියාත්මක කරන අනුපිළිවෙල ලියන්න කියලා. හරි. හරි දරුවෝ මයික් ඔන් කරන්න පාහ ගන්න. හරි මම එහෙනම් මේ දැන් අදට මේ දැන් ඊළඟ පාඩමට පටන් ගන්න ටයිම් මදි. විනාඩි 10යි තියෙන්නේ. දර්ශක පාඩම පටන් ගන්න වෙලාව මදි. පුතේ ඊළඟ දවස් පටන් ගන්නවා දර්ශක පාඩම. උදේ කොහොමද ඉස්කෝලේ නිවන නිසා උදේ වරුවක් දාන්නම් මම මැසේජ් එකක් දාන්නම් ගෲප් එකේ උදේ වරුවක්. මේ ඊළඟට මොකද්ද? හරි. දරුවෝ මේ ඔයාලා පේපර් ක්ලාස් එනෝනේ හැමෝම. පේපර් ක්ලාස් එන ළමයි හෙට නෙමෙයි අනිද්දා පුතේ අර මම අලුත් පේපර් එකක් සාකච්ඡා කරනවා. ඒකට මාසික පරීක්ෂණ කට්ටලයක් දාලා තියෙනවා. පේපර් සෙට් එකක්. ඒ පේපර් සෙට් එක පුතේ අද හෝ හෙට කසුන් එකට ගිහිල්ලා ගන්න මේ එතකොට ඔයාලට පුතේ අංකයක් හම්බ වෙනවා. පන්තිස් ගෙවුවට පස්සේ මැයි මාසෙට අංකේ ඒ අංකය පුතේ ඔයාලා ක්ලාස් එකට ජොයින් වෙද්දී ඔයාලගේ නමට ඉස්සරහින් දාන්න ඕන. හරි නේද? මේ ඒක අද හෝ හෙට කසුන් එකට ගිහිල්ලා ගන්න. එතකොට පේපර් සෙට් එකක් එක්ක ඒක හම්බ වෙනවා. ඔයාලට මම වෙනම ටියුට් එකක් දැම්මේ නැහැ පාඩම් වලට. දර්ශක වලට ටියුට් එකක් දෙන්න දෙයක් නැහැ. ඒක ලේස් දෙන්න දෙයක් නැහැ. ගණන් ටික හදාගෙන යන්න තියෙනවා. දැන් කීයටද ගන්න තියෙන්නේ? අද ගන්න පුළුවන් දවල් 12න් පස්සේ. අද දවල් 12න් පස්සේ 5 වෙනකන් ඇරලා තියෙනවා. හෙට මම කියන්නම් උදේ ඉඳලා ඉන්න කියලා. මොකද හෙට මම උදේට එන්න කියන්නම්. හරි. අද 12න් පස්සේ පුළුවන්. හෙට 12න් පස්සේ මම වෙලාව දාන්නම් හෙට ටයිම් එක. අද නම් දවල් 12න් පස්සේ 12 ඉඳලා 5 වෙනකන් පුළුවන්. ඒ ටියුට් මේ පේපර් සෙට් එකයි කාඩ් එකයි ඒ ටික ගන්න. හරි. සෞන්දර්ය පේපර් ක්ලාස් එක තියෙනවා. සෞන්දා 5 7 තමයි පේපර් ක්ලාස් එක තියෙන්නේ. ඒ ටයිම් එකට තියෙනවා. පුතේ මේ අර කැල් එකෙන් මේ වැඩේ කරලා බලන්න හොඳේ. නැත්තම් මේක මෙහෙමයි. මේ පාඩම වෙන්නේ. ඕක තමයි ලියන්න තියෙන්නේ. ලියන්න නැහැ. මේක උගන්වන්නෙත් නැහැ. මේක ඉස්කෝලේ උගන්වන්නෙත් නැහැ. ඉස්කෝලේ පන්ති වල සාමාන්‍ය මේ පාඩම උගන්වන්නේ නැහැ. ඒ ඉතින් මේක කරන්න පුතේ පහසුකම් නැහැ තමයි. මේක නිකන් ඔහොම ලිව්වට මේක දැනෙන්නේ නැහැ. මේක කරන්න ඕනේ. මේක මමත් කරේ තේරුමක් නැහැ. ඇත්තට මට තේරුණා ඔයගොල්ලොන්ට මේක අතේ නැතුව කැල් එකක් අතේ නැතුව මේ කැල් එක අතේ නැතුව මේක කරන්න අමාරුයි. කරන්න අමාරු කියලා දැනෙන්නේ නැහැ. අර ලිව්වට මතකෙට යන්නේ නැහැ. හරි. යතුරු ක්‍රියාත්මක කරන අනුපිළිවෙලයි මේ ලියන්නේ. අපි ලියන්නේ මුලින්ම මේක ඔබනවා මේක ඔබනවා. ඒක තමයි මේ ලියන්නේ. කැල් එක නැතුව කොහොමද යතුරු ක්‍රියාත්මක කරන අනුපිළිවෙලක් ලියන්නේ? මේ ප්‍රායෝගික නැහැ ඉතින් මේ පාඩම. ප්‍රායෝගික වෙන්න නම් හැමෝටම කැල්කියුලේටර් එක ගානේ දීලා කරන්න ඕනේ. ඒ නිසා ඔයාලා මේ කරපු ටික කැල් එක ඩවුන්ලෝඩ් කරලා මේ කැල්ලයක් ගන්න බෑ පුතේ මේ කැල් එක වෙනව කීයක් දන්නවද? කියන්නකො හිතලා කියන්නකො මේ කැල්ලයක් කීයක් වෙනවද? සයන්ටිෆික් කැල්ලයක්. රුපියල් 3000කට මම ගත්තේ. දැන් නම් කීයද දන්නේ නැහැ. මම ගත්තේ 3000කට. මේ කැල් එක. හරිද? දැන් 3000ටත් වැඩි. මම ගන්න කාලේ 3000යි. මම දැන් ගත්තේ අවුරුදු 4කට විතර කලින්. අවුරුදු 4කට 5කට 2016 ගත්තේ මම. 2016 හෝ 2017 16 මතක නැහැ. හරි.
හරි එහෙනම් මම අදට පන්තිය නවත්තන්නම් ඊළඟ පාඩම පටන් ගන්න වෙලාව මදි නැත්නම් මම පටන් ගන්නවා. එහෙනම් පුතේ අදට පන්ති ඉවරයි ඊළඟ දවසේ ධර්ම පාඩම පටන් ගන්නවා. එහෙනම් හැමෝටම ආයුබෝවන් විසර්. අභ්‍යාස ටික ඔක්කොම කරන්න. අභ්‍යාස ඔක්කොම කරන්න. මේකෙත් ගණකෙත් කරන්න ඔය අතුරු අඳිනේම තමයි කරන්න තියෙන්නේ. බුදු සරණයි. අඳිනේ විතරක් කරන්න හොඳේ. කැල් නැති නිසා කැල් වලින් සුළු කරන්න යන්න ඕනේ නැහැ. අතුරු අඳිනේ විතරක් කරන්න. අනිවාර්යෙන් පුතේ මේ අර සමානුපාත පාඩමේ අනිවාර්යෙන් කරන්න. සමානුපාත පාඩමේ අනිවාර්යයි. මේකේ නම් ඔය අතුරු අඳිනේ විතරක් කරාම ඇති. අගයන් හොයන්නේ ඕනේ නැහැ. මොකද ඔයගොල්ලන්ට කැල්කියුලේටර්ස් නැහැ. අර කැල්කියුලේටර්ස් අරක ඩවුන්ලෝඩ් කරගෙන වැඩේ කරන්න පුළුවන් නම් කරන්න. ෆෝන් එකට අර මම කිව්ව කැල් එක ඩවුන්ලෝඩ් කරලා වැඩේ කරන්න ඕනේ. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන් විසරණයි. Go on, sir. හරි. Hi, Bohan, sir.